ඉස්කෝලේ බුද්ධ ධර්මයේ පොතේ සමහර විට දහම් පාසලේ ශාසන ඉතිහාසයේ පොතේ අපිට මුණ ගැහුණු තැන් සමහර විට හරි අඩු වෙන්න පුළුවන්. එරිදට විතරක් අපි දහම් පාසලට ගිහිල්ලා ශාසන ඉතිහාසය ඉගෙන ගත්තට සමහර විට අපි නොදන්න තව කොච්චර දේවල් මේ ශාසන ඉතිහාසය කියන මාතෘකාව ඇතුළේ ඇතිද? මම ඔබ අරගෙන යනවා. බුදුදහමේ ආගමනයත් එක්ක ලංකාවේ ඇතිවෙච්ච ගෘහ නිර්මාණ ශිල්පයේ පිබිදීම ගැන කතා කරන්නේ. අපි මොනවා කතා කරන්නද? අපි දන්නේ අල්ප දෙයක් විතරයි. ඒ නිසා වෙනස අපිට පුළුවන්කමක් ලැබුණා. එහෙම තැන් පිළිබඳවත් ඉතිහාසයේත් අදත් හෙටත් ඔබ ඉස්සරහා එවැනි සටහන් තියන්න. බැල්මටම රජමාලිගාවක්සේ පෙනුනද රජමාලිගාවක් නොවන ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් වැඩි වශයෙන්ම තියෙන ස්ථානයක් අපට කුරුණෑගලින් මුණ ගැහෙනවා. ඒ තමයි ආරාම තිබූ කැලය, රහතන් වහන්සේලා වැඩවිසූ කැලය. මේ කොහොම මොන නමකින් හැඳින්වුවත් මේ ස්ථානයේ අරන් කැලය. අර මං කියවනේ රජමාලිගාවක ස්වභාවය පෙන්වනවා කියලා. බැලු බැලු පැත්තට බැලු අතට රජුන්ගේ දායකත්වය ලැබුණ රජුන් විසුවායයි සැලකෙන ඒහා සමානම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන තිබෙන තැනක් වුණත් මෙතන රජ කෙනෙක් වාසභවන කරගත්ත භූමියක් නෙවෙයි. මේ ස්ථානයේ නිරන්තරයෙන්ම පුරාවිද්‍යාව 100%ක්ම හොයාගෙන තක්සේරු කරලා තියෙනවා. රහතන් වහන්සේලා ස්වාමින් වහන්සේලා වෙනුවෙන්ම නිර්මාණය වුණු ස්ථානයක් කියලා. අරන්කැලේ ආරණ්‍ය සේනාසනය තුල තියෙන පුරාණම නැත්නම් පෞරාණික වැදගත්කමක් තියෙන ප්‍රධානම ස්ථානය තමයි මේ මලියදේව ලෙන කියලා කියන්නේ. ඔබ හොඳින් බලන්න මේ ලෙනේ කොටා තියෙන කටාරම. මේ කටාරම ලංකාවේ මුල් යුගයේ කටාරමකට සමාන වූ ලක්ෂණ පෙන්눔 කරනවා. සමහර අවස්ථාවල මේ කටාරම කොටස් දෙකකින් සමන්විත වෙනවා. ලංකාවේ මුල් යුගයේ තිබුණු කටාරම් ඒ විදිහයි කියන සාධකය අපිට ඉතිහාසයේ පිරික්සනකොට හම්බ වෙනවනේ. ඒ නිසා මේ මලියදේව මහරහතන් වහන්සේ විසුවායයි විශ්වාස කරන අරන්කැලේ සිද්ධාස්ථානයේ තියෙන ලෙන කටාරමෙන් බොහොම ඈතට දිව යනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙලට ආසන්නයේ තියෙන වට්ටාරම. ඊට පස්සේ මේ කුරුණෑගලම තියෙනවා මරළුවාව. මේ සිද්ධාස්ථාන මලියදේව මහරහතන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධ වුණු ස්ථාන හැටියටයි අපි සැලකන්නේ. කොහොම වෙතත් ගෝඨාභය රජු සමය මලියදේව මහරහතන් වහන්සේගේ සමය මෙන්න මේ සමයත් එක්ක තමයි මේ සිද්ධාස්ථානයේ පිළිබඳව පුරාවෘත්තය ඈතට දිව යන්නේ. හරියටම අපිට තක්සේරු කරගන්න බෑ කාල සීමාව මොකක්ද කියලා. කොහොම වෙතත් අරන්කැලේ ආරණ්‍ය සේනාසනය තුල හැම කෙනෙක්ම මේ නරඹන්නට එන, ගවේෂණය කරන්නට එන, අධ්‍යයනය කරන්නට එන හැම කෙනෙක්ම ඉස්සලම එන්නේ මේ ලෙනට. අපිට දකින්න පුළුවන් මේ ලෙනේ ඉස්සරහට පියස්සක් හදලා තිබුණා කියන කාරණය. මට මතකයි අපිම දවසක් ඔබට පෙන්නුවා රජගල අම්පාර දිස්ත්‍රික්කයේ රජගල ඒ ආරණ්‍ය සේනාසනය තුල තියෙනෙත් ලංකාවේ මුල් යුගයේ කටාරම්. අරන්කැලේ ආරණ්‍ය සේනාසනය තුල තවත් පෞරාණික ස්ථාන බොහොමයක් තියෙනවා. මේ පෞරාණික ස්ථාන සමහර විට සංචාරකයෙක් එනවා නම් එක දවසින් බලලා අධ්‍යයනය කරලා ඉවර කරන්නත් අමාරුයි. කොහොම වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ අරන්කැලේ අක්කර 73කට ආසන්න භූමි ප්‍රමාණයක තවත් ඇවිදලා පුරාවිද්‍යාත්මක ස්ථාන හොයන්න.
සංගීත කණ්ඩායමක් හැටියට කට්ටියම එකතු වෙලානේ කලා නිර්මාණ වල දායක වෙන්නේ. එතකොට දැන් ඔබ වෘත්තීය වේදීන් හැටියට මහා දැවැන්ත ලොකු වැඩක් කරන්න මේ රටේ. පිරිසක් ඉංජිනේරු වෘත්තිය, තව පිරිසක් ඒ හා සමාන ලොකු කියන්නේ ලොක්කො ටිකක් නේ සරලවම කියනවනම්. එතකොට කාලය වෙන් කර ගැනීම සහ මේවා ගලපා ගැනීමේදී අර සියල්ල අංජබජල් වෙන්නේ නැද්ද? මං සරලව අහනවනම්. ඒක ඇත්තටම ඉතින් හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම දැන් මෙතන ඉන්න වෘත්තීය වේදීන් බැලුවොත් දැන් ඉංජිනේරු, දොස්තරවරු මේ අනිත් එක මේ HR මැනේජර්ස්ලා මේ අයට තියෙන අපි කියන්නේ වර්ක් ලෝඩ් එක වැඩ ප්‍රමාණය බැලුවොත් එහෙම ඉතාම අධිකයි. ඒ කියන්නේ මොකද පැය 24ක් මදිනේ ඇත්තටම දවසේ. ආයතනයක ප්‍රධානම නිලතල වුණා. ඉතින් නමුත් ඇත්තටම දැන් මෙහෙමයි අපිට කාලය කළමනාකරණය කරගන්න හරියට ඔළුව පාවිච්චි කරොත් පුළුවන්. අපි ගොඩක් ඇත්තටම බැලුවොත් අපේ කාලය හරියට අපි කළමනාකරණය කරනවා කියන පැත්ත බැලුවොත් මම හිතන්නේ නැහැ බොහෝ දෙනෙක් හරියට මේ කළමනාකරණය කරගන්නවා ඇති කියලා. ඉතින් ඇත්තටම අපිට නම් ඉතින් අපිට ඇත්තටම මේ සංගීත වුණ මේට ගොඩ කාලයකට කලින් හැදුනේ මම හිතන්නේ මම ඇතුළු මේ හැමෝටම මම හිතන්නේ හොඳටම හැදිලා තිනවා ඒක. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක තාමත් තියෙනවා. ඉතින් ඒක නැති වෙන්නේ නැහනේ. මම හිතනවා ඔබතුමා උනත් ඒක ගැන දන්නවනේ. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ නිසා අපිට එකක් අපි මේ ආසාවෙන් කරන්නේ. මේක අපේ වෘත්තිය නොවුනට අපි මේකට ආදරේ. මොකද අපේ මනස දැන් අපි ගොඩක් අපි කියන්නේ සමහර වැඩ රාජකාරී කරපුවාම අපි ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී මේ গিitar එකක් අරගෙන පොඩි සින්දුවක් දෙකක් කිව්වහම අර තියෙන අපහසුව ඒ හැමදේම අපේ මනසින් ඉවත් වෙලා ඇත්තටම අර අපි කියන්නේ භාවනාවක් වගේ. ඉතින් කාල කළමනාකරණය ඒකත් එක්ක මම හිතන්නේ කරගන්නවා කියන එක ඊටාම ලොකු බරපතල ගැටලුවක් නෙමෙයි. අපි හරියට ඒ ගැන කල්පනා කරලා වැඩ කරනවා. අසංක මේ ප්‍රශ්නේ දිගටම මේ මහතුරුගෙන් අහලා අපිට උත්තර ටිකක් ගන්න පුළුවන් නම් හොඳයි. මොකද සින්දුවෙන් සින්දුවට යන අතරේ මොකද දන්නවද? සමහර විට දවසකට පැයමාරයි වැඩ කරන්නේ වෙලාවක් නැහැනේ. මට ඒව කරන්න වෙලාවක් නැහැනේ. මට පන්සලකටවත් යන්න වෙලාවක් නැහැ. මාර ප්‍රශ්නයි. ළමයිටවත් දෙයක් කරන්න බලන්න වේලා. කරන වැඩකුත් නැහැ. අර ආයතනයක දැන් මේ ප්‍රධාන එන්නේ තාරාවේ ඉන්න අය මෙහෙම වෙලාව හොයාගන්නවා නම් HR මැනේජර්ට බලන්න ඉන්නවා අපි හිතමු 700ක්. ඔය 700 ගේ ප්‍රශ්න ඔක්කොම එන්නේ human resource මැනේජර්ටනේ. ඔය ටිකත් බලලා මියුසිකුත් කරනවා. ඉතින් ඒ නිසා කාලය කළමනාකරන මේ දේවල් කරනවා කියන එක මේක මාර වැඩක් සරලවම කරනවා. ඒ නිසා ඒ ගැන අපි චුට්ටක් එමින් කතා කරමු. සින්දුවක් ගීතයක්. දලුබෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැනුවා පෙර සංසාරේ ඇසුර මතක් ලා දලුබෝපත් සෙමින් සැලෙනසේ ලේන කුලේ සිට ආගිය මග කොට සිටියා නොසැලෙන පහන් තැඹක් නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් දලුබෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී වාවනු බැරි තැන
රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් විලා දලු බෝපත් සෙමින් සැලෙනසේ සැලී සෙනේ සිත සැලී හඬන විට වැටි දෙපාළඟ යශෝදරාව පිපි නිවන් මල් සාදුකාරදී නිවි පහන් විය උදැසනක් ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරාදේ වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ අසංක සුද්දට පුළුවන් වුණා ගල්වෙඩි දාලා මේ රටේ තිබුණ මහා කළුගල් කඩලා උමගක් හදන්න. එහෙම හදපු එකක් නෙවෙයි කඩු ගන්නාවේ තියෙන්නේ. ඔය ගල විදපු තැන කියලා කියන්නේ ඔය ඉස්සර ඔළුව පාත් කරන් කට්ටිය ගියේ. ඔතනින් ඊට පස්සේ දෙමෝදර බිංගේ ඇතුළේ ඔය බිංගවල ටික සුද්දා මහා කළු ගල් ගෙඩි කඩලා ඇතුලෙන් යන්න හැදුවා. හැබැයි සුද්දට පුළුවන් වුණාද අපේ කළුගල් පාවිච්චි කරලා බුදුහාමුදුරන්ගේ සිවුරේ රැලි ටික පවා ගානට ගන්න පුළුවන් වෙන ආකාරයට පිළිමයක් හදන්න. නවාරහදී බුදුගුණ ටික කැටි කරපු පිළිම හදන්න පුළුවන් වුණා. පුළුවන් වුණාද අවකන පිළිමේ ඇස් පිහට්ටට වැටෙන වතුර බිඳු දෙක මාපට ඇඟිලි දෙකේ නියපොත්තට වැටෙන විදිහට ලම්බකව ගණිත මිමි ක්‍රම වලට මේ ඉංජිනේරු මහතුරුවකට සාක්ෂිදරයි මේ ගණිත මිමි ක්‍රම වලට හදන්න පුළුවන් වුණාද? දැන් අසංක ලංකාවේ තිබුණා පබ්බත විහාර කියලා විහාර සම්ප්‍රදායක්. මේ පබ්බත විහාර ගණයට ඇත්තටම ගන්න පුළුවන් ওই බුදුගල අපි පෙන්නපු රජමහා විහාරය. හැබැයි අද වන විට බුදුගලට අල්ලපු නෑකම් කියන කූරගල රජමහා විහාරය බොහොම වේගෙන් පිබිදීගෙන එනවා. ඔබ දන්නවද කූරගල ඉඳලා බුදුගලට උමම් මාර්ගයක් තිබ්බා. මේ උමම් මාර්ගයේ එදා එහාට මෙහාට ඔබ මොබ සැරිසරුවේ අරහතුන් වහන්සේලා කියලයි අපිට ආරංචි තියෙන්නේ. මෙවැනි ඉතිහාසයක් මෙවැනි මහා ප්‍රෞಢ අභිමානයක් ශිලා එක්ක නෑකම් කරපු මේ කියන්නේ ශිලා එක්ක නෑදෑකම් පවත්වපු ක්‍රමවේදයක් මේ රටේ තිබ්බා. ඔබට සජීවීව ඔබේ දෙපයින් ගිහිල්ලා මේ දේවල් දැක බලා ගන්න බැරි නම් ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය රූපවාහිනිය විදියට අපි සෝදානම් ඒ සියල්ල ඔබට පෙන්නන්න. අපි යන්නේ යලි බුදුගලට. අර ඈතින් පේන්නේ බෙරගල කඳු වැටිය. මේ ඇත්තටම රෑකට වගේ ආවනම් හපුතලේ නගරයත් බලා ගන්න පුළුවන්. ඊතරම්ම සුන්දරයි මේ භූමිය. එතකොට මේ තියෙන්නේ මේ කූරගල කඳු වැටිය. කූරගල කඳු වැටිය තමයි ත්‍රිසිංහලේ රුහුණු රට වෙන් කරන සීමාව. එතකොට කූරගල පිළිබඳව විවිධ ආందోලනාත්මක අදහස් උදහස් වර්තමානයේ වන විටත් මතුවලා තියෙනවා. එහෙත් කූරගල යනු අතිශය පරම පූජනීය පුදබිමක්. දැන් මේ බුදුගල ඓතිහාසික පූජා ස්ථානයට පැමිණි විට අපට එන්න පුළුවන් ඉහළම ස්ථානය තමයි මේ ස්ථානය. මේ පුදබිමේ උපරිමය මේ. උපරිම ස්ථානයේ ඉදි කරලා තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. එතකොට මෙතෙන්ට ආහම මේ අවට හාත්පස අතිශය සුන්දර විදිහට දැක බලා ගන්න පුළුවන්. ඇත්තටම දැන් බුදුදහම තියෙන්නේම සෝබා දහමත් එක්කනේ. බුදුහාමුදුරුවෝ සියලු දහම් කරුණු
මුසු කළේ සෝබා දහමට. සෝබා දහමත් මෙතෙන් දාම දහමත් එක්කම අපිට විඳ ගන්න පුළුවන්. අර ඈතින් කතරගම සීමාව අපිට බලන්න පුළුවන් වෙනවා. මේ වටේම තියෙන්නේ නෙතට අතිශය මනරම් දසුණක් ගේන රමණීය කඳුපන්ති. එතකොට මේ මහ පොළොව ශාස්ත්‍රීය කරන කඳුපන්ති. මේ භූමිය පිළිබඳව විවිධ ඓතිහාසික කරුණු කාරණා අද සම්මතයේ සඳහන් වෙලා තියෙනවා. දැන් අපි ඔබට පෙන්නනවා මේ එහා පැත්තේ තියෙන්නේ බුදුගල පුරාවිද්‍යා රක්ෂිතය. මේ භූමිය අතිශය පූජනීය භූමියක් බවට යම් යම් සලකුණු මේ භූමියේ තියෙනවා. අතිශය පූජනීය භූමියක් බවට. එහෙමනම් ඒ සලකුණු මොනවාද කියන එක අප මේ භූමියේ ඉඳන් සොයාගත යුතු වෙනවා. මුදුගල මේ මීට කාලෙකට කලින් කරපු සංචාරයක් නේ? වැඩි කාලෙකුත් නෑ නේද? ඔව් මේ ළඟදී. හරි. නටඹුන් ඉතුරු වුණ නිසා අද දවසේ අපිට අපි කියන අර ඉතිහාසය පිළිබඳ පුරාජේරු එම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිහාසයේ හුවා දක්වමින් අපි වර්තමානයේ ජීවත් වෙන ගමන් අනාගතයට කිසිවක් නොකර ඉන්නවා. මේක ඛේදවාචකයක්. නමුත් මොකද ඔබේ යෝජනාව? හැමදාම අපි අතීතය දිහා බල ඉන්නවද? අද දවසේවත් මේ මොහොතේවත් අනාගතයේ උදෙසා යමක් සිද්ධ කරන්න උත්සාහ කරනවද? මේක ශාසනය සම්බන්ධ වෙන්න පුළුවන්, ආර්ථිකය සම්බන්ධ වෙන්න පුළුවන්, සමාජය සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම තැනකට අදාළයි. ඕනම තැනකට ඇප්ලයි කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි අදටත් මේ මොහොතටත් අපි කතා කරන්නේ ඉතිහාසය ගැන, ඉතිහාසයේ නටබුන් ගැන. ආමග නම් කෙටි නෑ. ආමග දුරයි. කොළඹ ඉඳලා පුත්තලමට කියන්නේ කෙටි නෑනේ. අපි වෙනස කණ්ඩායම් මෙතෙන්ට එන්නේ වැදගත් හොඩුවාවකට. ලංකාවේ ඇසිසිසි මාධ්‍ය කලාවේ කිසිම කෙනෙක් මේ ස්ථානයේ ඇස නොගැටුණු, මේ ස්ථානයේ රූගත කිරීමක් නොකරුණු ස්ථානයක්. මෙතෙන්ට කියන්නේ විලඳගොඩ. රජතුමාට විලඳ පූජා කිරීමෙන් පසු රජතුමා අණ කළා විලඳ පූජාවේ තිබූ විලඳවල ප්‍රමාණයටම නුඹ චෛත්‍ය සහ විහෙර විහාර හදපන් කියලා. ඒ නිසා මේ ස්ථානයට විලඳගොඩ උනාය කියා කතාවට කියනවා. සමහරට වෙන්න පුළුවන්. ඒ විතරක් නම් මදයි. සාලිය අශෝකමාලගේ ආදර කතාපුවත මේ වනේ සෑම ගහක් ගලක් අස්සෙම පැතිරිලා තිබුණා. ඓතිහාසික දේවල්, පුරාවිද්‍යාත්මක දේවල් පිරීලා ඉතිරිලා ගිහිල්ලා මේ ස්ථානේ අනාවරණය නොවුන එකයි ප්‍රශ්නේ. ඒ විතරක් නම් බැරියයි. අතීතයේ බොහොම මෑත ඉතිහාසය තුළ දැඩි කතා බහකට ලක්වුණු ස්වාමින් වහන්සේ නමක් අද මෙහි වැඩ වාසය කරනවා.
විලඳකොට ඓතිහාසික ප්‍රදේශයට ආවිට අපිට මුණ ගැහෙනවා සාලවන විහාරය. එතකොට මේ ඓතිහාසික භූමියේ තියෙන ප්‍රධාන සිද්ධාස්ථානයක් තමයි සාලවන විහාරය කියලා කියන්නේ. ධාතුසේන රජ දවස කර වූ විහාර මන්දිර 17න් එකක් හැටියටයි මේ සාලවන විහාරය අපිට ඉතිහාසයට තොරතුරු කියන්නේ. කොහොම වෙතත් මේ ප්‍රදේශයේ බොහෝමයක් පුරාවිද්‍යා ස්මාරක අතර නටබුන් අතර ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ස්ථානයට. දැන් අපේ හාමුදුරුවෝ මෙහෙට වැඩම කළාට පසුව මීට වසර 2කට විතර ඉහත තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි කැණීම් කටයුතු සහ ගවේෂණ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. අපි මේ ස්ථානයට එන විටත් පුරාවිද්‍යා ගවේෂණ කැණීම් මේ ස්ථානයේ සිදු වෙනවා. කොහොම වෙතත් මෙහි ඉතිහාසය බොහෝ ඈතට දිව යනවා. තව තොරතුරු තියෙනවා හොයන්න. මේ භූමියේ අඩියක් පාසාම තියෙන්නේ අපේකම ඉතිහාසය, පුරාවිද්‍යාව. ඒ හැම දෙයක්ම හොයාගෙන අපි මේ විදිහට තවත් ඉස්සරහට යනවා. සදවතුරක් සේ මෙත් සොබිගුණේනා දිව මధుරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ ලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදා ලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැබ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේ මෙත් සොමිගුණේනා දිව මధుරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ භව කතරේ සඳ වතුරක් සේ මෙත් සොබිගුණේනා දිව මధుරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ
රජතුමා ගමනක් යනවා කියන්නේ ලේසි පහසු නැහැනේ අසංක. රාජ තේජස පතුරගෙනනේ ගමන යන්නේ. රජතුමාට අමතක වුණා සලුව. පුරোহিතයව කො සලුව කියලා. හා බලන්න සලුව නේද? සලුව මා නෑව ඇල්ල ළඟ කිව්වා. එතනින් මා නෑව ඇල්ල මාව නැල්ල වුණා කියලා කිව්වා. ඊට පස්සේ රජතුමාට අමතක වුණා ගිරේ. රජුණත් ඉතින් අමතක වෙනවා. දැන් ඉතින් එහෙම වෙනවා ඇති රජුණන්ට. ඉතින් ගිරේ කොහෙද කියලා කල්පනා හත්තිලව්වයි ගිරේ නේද කියලා කල්පනා කරද්දී බත් කෑ ගල උඩ කිව්වා. කෑ ගල්ල වුණා. දැන් ඔහොම එක එක නම් පට බැඳිලා අපේ මේ ගම් වල නම් හැදෙන මේ ලයිස්තුවට එක එක විදිහේ නම් එකතු වෙනවා. ඔයාලට මතකද එහෙම ඒවා? මට එහෙම මතක් වෙනවා මේ රජතුමා යුද්ධයට යනකොට ඔය මේ කියන්න පුළුවන් විතරක් කියන්න. මාළවේට පොඩ්ඩක් ඇහැදී. කඩු හදව මිනිස්සයා මගදී හම්බෙලා. දන්නවනේ කඩු ගෑ ගල. කඩුව කොහොමද කියලා ඇහවලු. රජතුමා කවලු කඩුව එල කියලා. කඩු එල කියලා හැදුනේ එමය කියලා තමයි ඔය කොල්ලෝ කියන්නේ. ඒ වර්තමානයේ හදාගත්තා. ඒ කියන්නේ කඩුව එල කියප එක කඩුව එල වුණා. එහෙම ඒවන මට ඕන තරම් කියන්න පුළුවන්. ඒවා ගැලපෙන්නේ නැති නිසා මම කියන්නේ. කෙසේ වෙතත් රජතුමාගේ ඔරුව බැඳපු සියමලා ගහ ඔරු බැඳි සියමලා වුණා. වසඹ මහරජතුමා ක්‍රිස්තු වර්ෂ 63 දී විතර ඇලහැර අමුණ නිර්මාණය කරනවා. ඇලහැර අමුණ නිර්මාණය කරලා මේ වියලි කලාපය තෙත්බිම බවට පත් කරන්නට මගෙන් යම්කිසි කටයුත්තක් වෙන්න ඕනයි කියලා හිතපු දේ එතුමා සම්පූර්ණ කරගන්නවා. ඒ ඇලහැර නිර්මාණය කරලා අවුරුදු ගාණක් ගත වෙනවා. වසඹ රජුරවන්ට එතනින් එහාට වාරි කර්මාන්ත පිළිබඳව දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනකොට රටේ තිබිච්ච අවුල් වියවුල් නිසා. ඔහොම අවුරුදු ගාණක් ගිහිල්ලා ක්‍රිස්තු වර්ෂ 273 ඉඳලා ඉස්සරහට කාලය ආරම්භ වෙනවා. මේ රට පාලනය කරන්න බාර ගන්නවා මින්නේරි දෙවියෝ. එහෙම නැත්නම් මහසෙන් මහරජතුමා. මහසෙන් මහරජතුමා මින්නේරිය වැව නිර්මාණය කරනවා. කාලයක් යනකොට පොඩි ප්‍රශ්නයක්. ඇයි? පොළොන්නරුව පැත්තට වතුර මදි. එහෙමනම් කොහොමද මින්නේරිය මහ වැවට වතුර ටික අරගෙන යන්නේ? මෙහෙම කල්පනා කරන මහසෙන් රජුරෝ වසඹ රජුරෝ නිර්මාණය කරපු ඇලහැර අමුණේ ඉඳලා ඇලක් නිර්මාණය කරනවා මින්නේරියට. ඒකට කියනවා යෝධ ඇල කියලා. අපි ඉන්නේ යෝධ ඇල යුරේ. මේ යුරේ ඉන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ අපූරු බිම්කඩ නිර්මාණය වෙලා තියෙන්නේ මහසෙන් මහ දෙවියන්ට. නැත්තම් මහසෙන් රජතුමාට. යෝධ ඇල නිර්මාණය කරලා මහසෙන් රජතුමා දවසක් ඔරුව පැදගෙන සේනාවත් එක්කලා යෝධ ඇල දිගට එනවා. එහෙම ඇවිල්ලා මේ ඇලේ ස්වභාවය, වතුර බැස්ම, මේ හැම දෙයක්ම මහසෙන් මහරජුරෝ පරීක්ෂා කරලා බලනවා. එහෙම පරීක්ෂා කරන්න එතුමාට මේ ඇලෙන් එක තැනකදී ගොඩ වෙන්න සිද්ධ වෙනවා. මේ ස්ථානයේ තිබිච්ච මහා සියඹලක් ගහකට රිදී දන්වැල දාලා ඔරුව ගැට ගහලා රජුරෝ ඇලෙන් එගොඩට එනවා. ඇවිල්ලා එතනින් එහාට මහසෙන් රජුරුවන්ගේ කතාවේ තවත් කතාවක් දිග හැරෙනවා. මහසෙන් මහරජතුමා ඔරු බැඳි සියඹලාවට එහෙම නැත්නම් මේ තැනට ආවේ ඇයි? ඇලහැර බකමූණ පාර අයිනේ බකමූණට කිට්ටුව තමයි මේ ඔරුබැඳි සියඹලාව කියන පෞරාණික දේවාලය තියෙන්නේ. ඒ කියන්නේ මහසෙන් මහරජතුමා යෝධ ඇල දිගේ ඇවිල්ලා මෙතනින් තමයි ගොඩ වෙලා තියෙන්නේ
තමන්ගේ වාරි කර්මාන්තයේ අපූර්ව බලන්න. මේ තියෙන්නේ මේ පිටිපස්සෙන් ගලාගෙන යන්නේ ඔය කියන යෝධෑල. මේ ඉන්නේ මේ ඔරුබැඳි සියඹලාව මහසෙන් දේවාලයේ මහසෙන් දෙවියෝ වෙනුවෙන් තමන්ගේ රාජකාරී දේව රාජකාරී ඉටු කරන්න කැප වෙලා ඉන්න කපු මහත්තයා. ඔබට මතකද ඔබ තරුණ කාලේ ඉඳන් මේ ස්ථානේ යන්න එන්න ඇතිනේ. ඔව්. මෙතනක යම්කිසි බැඳීමක් තියෙන්න ඇතිනේ. ඒ කාලේ ඔය දැන් බිමට වැටිලා තියෙන පැරණි සියඹලාවද එහෙම නැත්නම් දැන් තියෙන සියඹලාවද නියම ඔරුබැඳි සියඹලාව? පැරණි සියඹලාව නම් ඉතින් ඒට හස් මේට වැඩි වෙනස්. ඒ කියන්නේ ඔබ ජීවතුන් අතර ඉන්න කාලේ ඔබට මතක කාලේ ඒ පැරණි සියඹලා වෘක්ෂය තිබුණාද? ඔව් මම මෙතෙන් එනකොට ඉතින් මන් දන්න කාලේ ඉඳන් තිබුණා. තිබ්බා. කොයි කාලේ වගේද? 70 ගණන් වල තමයි. 1970 ගණන් වල. ඔව්. දැන් මේ සියඹලා ගහට මොකද උනේ? මේ සියඹලා ගහ තමයි සුළු සුළඟක් ආපු කාලේ වැටුණා. කොයි කාලේද? 72 ද කොහෙද? ඔබට මතක විදිහට 1972 විතර. ඔව්. ඒ විදිහට ගත්තාම ඒ ඔබේ ප්‍රමාණයට අනුව ඒ සියඹලා ගහ මොන තරම් වට ප්‍රමාණයක් ලොකුද? ප්‍රමාණයක් අඩි 50ක 60 100ක විතර වගේ ප්‍රමාණයක් තිබ්බා වටේ. ලොකු විශාල සියඹලා වෘක්ෂයක්. ඒක පෙරළුණා. පෙරුණා ඔක. ඊට පස්සේ දැන් ඔබ ඇතුළු ඔබේ පරම්පරාව මේ දේවාලයේ ආශ්‍රිතව රාජකාරී කරපු උදවිය. ඔව්. එතකොට ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ මොනවද ගත්තු ක්‍රියාමාර්ගය? ඔයගොල්ලෝ මොකද කරේ දැන් මේක පෙරළුණා. ඊට පස්සේ ඊට පස්සේ මේක අයිති තියෙන්නේ මේ මාලිගාවටනේ. දලදා මාලිගාව. දලදා මාලිගාව. ඊට පස්සේ හිටපු අපි දිසාපිතුමාත් එක්ක මේ එහෙට කතා කරලා කිව්වා මේ වගේ මේ ඓතිහාසික සියඹලා ගහ වැටුණා මේ සුළු සුළඟට. මේකට මොකද කරලා දෙන්න පුළුවන්. එකපාරට වැටුනේ නැහැ. ඊට පස්සේ ඒකෙන් ලියුමක් එවලා තිබ්බා මේ ඔක ටින්ටක් ගාලා මේ ඉන්දියාවෙන් කොහොමද ඉන්ජෙක්ෂන් එක මොකක්ද ඉදින්න තියෙනවා ඒකත් කරන්න ඇස්තමේන්තුවක් මෙච්චර ගානක් යනවා කියලා. ඒක සූදානම් කරනකොට සම්පූර්ණ වැටුණා. එකපාර ඉදිරියට වැටුණා නෙමෙයි. වැටුණා නෙවෙයි. ටික ටික. ඊට පස්සේ ආයෙ නැවත අපි දිසාපතිතුමා හිටපු දිසාපතිතුමා ඒ කාලේ තුමාත් එක්ක කතා කරලා ආයෙ අපි කතා කරලා මාලිගාවට කතා කරලා කිව්වා මේ දෙක ගහ වැටුණා කියලා. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. එහෙමනම් ඒ බෙහෙත් කරලා මේවා කරලා වැඩක් නැහැ. අර වහලට වෙච්ච අත්ත කපල ඉවත් කරලා ඉතුරු ටික එහෙම තියෙන්න මේ අරසා කරගන්න කිව්වා. ඊට පස්සේ ඒ ලියුමේ ලියලා තිබ්බා මේ ලංකාවේ ඓතිහාසික පුරාණ වෘක්ෂ පහක් තියෙනවා. පස්වෙනි වෘක්ෂේ පහයි මේ තුන්වෙනි වෘක්ෂ තමයි මේ සියඹලා ගහ. ඒ කියන්නේ ශ්‍රී මහා බෝධිය ඇතුළුව. ඇතුව. කොළඹ තියනවා කිව්වා මනම් පිටේ ඔය කලුතර මේ යාපනයේ පැත්තේ කොහෙද? ඔබ දන්න විදිහට. ඔව්. ඊට පස්සේ මේ තුන්වෙනි වෘක්ෂේ මේ තමයි මේ ඔරුබෙන් සියඹලා ගහ. කියලා තමයි එදා ඒ දිසාපතිතුමාට ලියුමක් කිව්වා මාලිගාවෙන්. දැන් ඊට පස්සේ දැන් වැටිච්ච සියඹලා වෘක්ෂයේ කඳවත් ආරක්ෂා කරගන්න බැරුව ගියා. දැන් ඔබ කියන විදිහට 1970 කියමුකෝ. 70 කියලා කියන්නේ අවුරුදු 30යි අවුරුදු 50ක් දැන්. අවුරුදු 50ක් පුරා ඔය වැටිච්ච සියඹලා වෘක්ෂයේ කඳවත් ආරක්ෂා කරගන්න කවුරුවත් විදිහට උන්නේ නැද්ද? මං කීප දෙනාගෙන් ඉතින් මේ ප්‍රදේශයෙන් ඉල්ලුවා මේක හදලා දෙන්න මේක අපිට පරම්පරාවට මේ තියාගන්න වැඳ පුදා ගන්න මේ ඓතිහාසික උරුමයක් තියෙන මේ දේවල් ඒක නිසා මේ කරලා දෙන්න කියලා කිසිම කෙනෙක් නැහැ. සමහරට දැන් වැටිච්ච සියඹලා වෘක්ෂයක් පිළිබඳව වැටිච්ච ගහක් පිළිබඳව මේක පූජනීය වෘක්ෂයක් විදිහට ඓතිහාසික වෘක්ෂයක් විදිහට කප් මහත්තයා කියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තරම් ඉතිහාසයක් මෙතෙන්ට තියෙනවද? ඔබ දන්න කතාව මොකද්ද? මාතේන මහ රජුරෝ මේ තිබිලා තියෙන මාලිගා තුනක්. එකක් තමයි මේ ටිටිගල. එකක් නුවරගල. එකක් තමයි මේ බුදුරායට ඒකොලේ කැලේ අනිත් මාලිගාව. ඊට පස්සේ ඔරුපෙන් ඇවිල්ලා මේ සියඹලා ගහ ළඟ ඔරුව බැඳලා සේනා බල සේනාංකව කට්ටිය නතර කරලා මෙතන යක්ෂයෝ නතර කරලා හිටපු තැන කාරසක බලණියක්. ඊට පස්සේ මාතේ මහ රජුරෝ ආලියා පිටේ අතා පිටේ ඒකොටපත්වේ මේ මාලිගාවට බිසව හම්බෙන්න ගියා කියලා තමයි තියෙන්නේ. ඔබ කියන්නේ මෙතෙන්ට නිතර ආවා ගියා. ඇවිල්ලා කියනවා රහස්ගතව. රහසිගතව. රහස්ගතව. ඒ කියන්නේ ප්‍රධාන පාරකයක් ඉන්නේ නැතුව ඇලදිගේ. ඇලදිගේ. දැන් අදටත් මේ පැත්තේ මිනිස්සු මින්නිර දෙවියෝ අදහනවා ඒ විදිහටම. ඔව් අදහනවා. පුද පූජා. මින්නිර දෙවියන්ටම ආවේනික වෙච්ච පූජා කරන්න ඕන දේවල් තියනවාද? එහෙම තියනවාද මොනවද තියෙන්නේ? මහතේ මහ රජුරන්ට දැන් පූජා කරනවා නම් දැන් මේ පැත්තේ වීහාල් අර මේ පූජා කරන ගොවිතැන් වලින්. ඊට පස්සේ දැන් ළමයි ලපිටුන්න නම් ඉතින් ඔය මේ පොල් පැලයක් පූජා වට්ටියක් බාර කරනවා. රජරට මිනිස්සුන්ගේ එකම විශ්වාසය, එකම ඇදහිල්ල, එකම භක්තිය, එකම පිළිසරණ මහසෙන් රජුරුවන් වීම අරුමයක් නෙවෙයි. මේ පැත්තේ මිනිස්සු විඳින දහ දුක් දිහා බලනකොට ඒ සඳහා පිහිට වෙන්න සමහර විට පුළුවන් මිනිස්සුන්ට වැඩිය දෙවියන්ට විතරයි. ඒ නිසා මහසෙන් දෙවිහාඳුරන්ගේ අඩවියේ කොහොමටත් අත කට වරද්දා ගන්න එක නම් නුවණට හුරු නෑ කියන එක දන්න හැමෝම විශ්වාස කරන දෙයක්. අපි ඉන්නේ මහසෙන් දෙවිහාඳුරන්ගේ අඩවිය නිසා මේ අදටත් නිස්කලංකව ගලන්නේ
උන්වහන්සේ මේ ජාතියට දායාද කරපු සීතල වතුර කඳ. අසංක සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරපු මොහොතේ සිට ඒ වසර කීපය යශෝදරාවට සමහර විට කවි කීකීන්ට වෙලාවක් තියෙන්න නැතුව ඇති. නමුත් එදා තිබුණු ඒ සමාජ ක්‍රමය අනුව යශෝදරාව බොහොම ක්‍රමවේදයකට බොහොම වේදනාවෙන් රජමාලිගාවේ වෙසෙන්න ඇති. නමුත් පසු කාලයේනම නිර්මාණකරුවා මේ උතුම් ප්‍රේමය හේතු කොටගෙන යශෝදරා වතනම් වූ කාව්‍ය ග්‍රන්ථය රචනා කරනවා. අසංක මේක කියනවා කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණගෙනේ භාවනාව තොරණ කරමි හිතින්නනේ මාලිගාව ආදාඳුරුයි ස්වාමිනේ ආදි වශයෙන් මේ විප්‍රලම්භය දිගටම කියාගෙන යනවා. මේ තුල තියෙන්නේ මහා පුදුම කියද්දිත් අපි හැංග ලොමු දැහැ ගන්නවා. ඒ තරමටම ලෝකේ නොබිදෙන මහා ප්‍රබල ආදරයක් පිළිබඳ යශෝදරාවතේ කතා කරනවා. අපි ඉනෝකා ඉන්න වෙලාවේ මේකේ කවියක් නැහුවොත් මට මහා අඩුකමක් සහ බලන ඔබටත් අඩුකමක් වෙයි කියලා හිතෙනවා. අපි ඉන්නකට කියනවා මේ කියන්නේ මේක ක්ෂණික ඉල්ලීමක්. අනිවාර්යයෙන් මේ දැන් මේ කරන ඉල්ලීමක්. අපේ මම හිතන්නේ අපේ මාතෘ ටිකත් පොඩි සපෝට් එකක් දෙයි නේ. සුවඳ බොචුන් වෙලඳු මගේ හිමි සඳට නිබඳ බොජුන් රස කර දුන් වලදන්ට සුවඳ පලා පලවෙවියන් හිමියන්ට සුවඳ මල් නීතර පිපියන් රන් කඳට ඔබට කුමන හෝ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. එනෝක මේ මට හිතෙනවා මෙහෙම අහන්න. මහත්තුරු 8 දෙනෙක් එක්ක මේක වෘත්තීය වේදීන්ගේ සංගීත කණ්ඩායමක් කියලා කිව්වනේ. ඇයි මේ වගේ තැනක ඉන්නේ? අද මෙතනට එන්නේ දැන්. ඇත්තට මම නම් මෙතන ඉන්නේ. මම මේකම නෙන්නේ නෑ මම ගැහණියක් නෑ මම කීරොත් මේ මහතුරුත් එන්නේ මේ වැඩේට එන්නේ. නෑ ඇත්තට ඒක මට ඒ කියන්නේ මම හරි මට ආරාධනාව ලැබිච්ච වෙලාවේ දැන් මම ඇත්තටම සාමාන්‍යයෙන් කැප වෙනවා ඒ කියන්නේ මෙහෙම කැප වෙන්නේ අර අපි සාමාන්‍යයෙන් අපිට ප්‍රැක්ටිස් එකකට එන්න ඇත්තටම කෙලින්ම මෙතනට ඇවිල්ලා කියන තත්ත්වෙට අපි ඇවිල්ලා ඉන්න නිසා මම නම් බොහොම ප්‍රැක්ටිස් කරන එකටත් මම හරි කැමැත්තෙන් ආවා. ඉතින් මොකද කලින් මෙයාලත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ සුරේෂ් මගේ ඒ කියන්නේ මෙයා තමයි මගේ හොඳම හිතවතා හේතුව මේ මම විශාද නිහාල්ගමේ මහත්මයා ක්ලාස් එකේ ඉතින් මෙතනට එතනට ආවා. ඉතින් ඒ බැඳීම තමයි එතකොට මේ මියුසික් අර කියන්න වගේ මේ පිස්සුව හැදුනේ දැන් අවුරුදු මම හිතන්නේ 20කට වැඩි. පිස්සුවක් ඒක. ඔව් 2000 වගේ ඉඳලා තමයි මෙයා ඒ පිස්සුව කියන්නේ මෙයා විභාගත් මම හිතන්නේ කරලා තියෙන විශාරද වෙනකන්. ඉතින් මේ හැමෝම මම වැඩ කරලා තියන අය ඉන්නවා කීප දෙනෙක් මෙතන. ඉතින් මම හරීම කැමැත්තෙන් හරීම සතුටින් ආවා. මේ මට විශේෂයක් වුණේ නෑ ඇත්තටම මේ විශේෂයෙන්ම මේ වෘත්තීය වේදින් නිසා මට ඒක මට ආඩම්බරයක් කියලා මට හිතුණා ඇත්තටම. ඒ නිසා මේ මම බොහොම කැමැත්තෙන් කැපවීමෙන් ඇත්තටම ආවේ ඒකයි අද. අපිට පුළුවන් තවත් ගීතයක් අහන්න. අමාදහර දියගලාගලා තුරුලතා තුලින් මල් පියලී සලා ජය හඬින් ලොවට සියනත පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර
දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැතුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැතුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා යතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි යතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරනෙතු නිවී ගියා කරුණා බරනෙතු නිවී ගියා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනත පතුරා සත අතරින් ජනිත වුණා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ලස්සන බෞද්ධ ගීතයක්. ඒ කියන්නේ මේ වගේ ගීතයක් බොහෝ කලාතුරකින් අපේ රටේ දැන් මාධ්‍යයකුණත් ඇහෙන්නේ. ඒවට සමහරලාට අඩු වැඩි වශයෙන් අපිත් වග කියන්න ඕන ඇති සම්පත්නේ. අසංක මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන අරණ විභංග කියලා සූත්‍රයක්. අරණ විභංග සූත්‍රය ඇතුලේ මේ අරඤ්‍ය කියන වචනේ පැහැදිලි ලෙසම විග්‍රහ කරලා පෙන්නනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ අපිට මේ මඟ හොයාගන්න පුළුවන් වෙන්නේ මේ රණ බිම ඇතුලේම තමයි. අපිට කොහෙවත් ගිහිල්ලා මේක හොයාගන්න බෑ. අපේ හිත দমনය කරගන්න, අපේ හිත පාලනය කරගන්න, අපේ හිතට එබිලා අපිව බලන්න පුළුවන් වෙන්නේ මේ ජීවිත ගමනේදීමයි මේක ඇතුලේදීමයි. ඒ නිසා මේ රණ බිමේම අපි ඉන්න ඕනේ. ඒ නිසා මේ දහම් දිය කොතන තිබුණද ඒක ජීවිතයට ගලපා ගැනීම ඔබ වෙනුවෙන් මට කරන්නත් බෑ. මං වෙනුවෙන් අසංක ඔබට කරන්නත් බෑ. මා වෙනුවෙන් මගේ බිරිඳටවත්, මගේ බිරිඳ වෙනුවෙන් මටවත්, ඇයටවත් මටවත් කරන්න බෑ මේ වැඩේ. මේක කරන්න පුළුවන් නේ. කාටද? තමන්ට විතරමයි. අපි යලි යන්නේ බුදු කල. බුදුගල පූජනීය පුදුමය පිළිබඳව දන්න බොහෝ දෙනෙක් හිටියාට නොදන්න පිරිසකුත් මේ රට තුල ඉන්න පුළුවන්. ඒ නිසා එවැනි පිරිසකට මේ ස්ථානයට එන්නට අවශ්‍ය පරිසරය හදලා දෙන එකයි මාධ්‍ය වාක්‍යයෙන් වෙන්නේ. විහාරස්ථානයේ සහ පුරාවිද්‍යා රක්ෂිතය කියන්නේ දෙකක් නෝ එකක්. තා පැහැදිලිවම.
නමුත් විහාරස්ථානයේ සම්මත ඉතිහාසය තුළ අපි කතා කරන රාජ යුගයේ මොකද්ද? කොයි රජතුමාද පාලනය කරලා තියෙන්නේ? පාලන සමයේද ඉදි වෙලා තියෙන්නේ? මේ මුලින්ම රෝහණ රාජධානියේ කාලතිත්ත ප්‍රාදේශීය පාලනයක් තමයි තිබ්බේ. ඒතර කාලතිත්ත ප්‍රාදේශීය පාලනය තුළ මුලින්ම මේ රජ කරලා තියෙන ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේ 1018 1029 කියන යුගයේ තුල වීරමහා සූර කියලා බෞද්ධ රජ කෙනෙක්. එතුමා අවුරුදු 12ක් වගේ මේ කාලතිත්ත ප්‍රදේශයේ මේ ප්‍රදේශ රජ කරලා තිබෙනවා. ඉන් අනතුරුව එතුමාගෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 1043 44 වගේ අවුරුද්දක වගේ කාලයක් දකුණින්දියන් ආපු වික්‍රම පාණ්ඩික කුමාරයෙක් රජ කරලා තිබෙනවා මේ ප්‍රදේශය තුල. අපේ හාමුදුරනේ දැන් මේ බැලුවට මේ කූරගල රක්ෂිතයම බුදුගලට ආසන්න වූ විවිධ ගල්ලෙන් පිහිටනවා. ඒ ඔබ වහන්සේලාට කිසියම් ගවේෂණයක් නිගමනයක් තියෙනවද මේ අවට කොපමණ ප්‍රමාණයක් එහෙම ඇද්ද කියන එක? ඔව් මේ දැන් කූරගල කඳුවැටේ පාමුලේ අපි මේ ඉන්නේ. කූරගල කඳුවැටේ පාමුල මේ බුදුගල පුරාවිද්‍ය ස්ථානයේ බුදුරජමහා විහාර මේ සියල්ලම තිබෙන්නේ. කූරගල රක්ෂිතත් එක්ක කූරගල පුදබිමත් එක්ක බුදුගල අතර ලොකු සම්බන්ධයක් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. විශේෂයෙන් කූරගල සිට බුදුගල දක්වා උමන් මාර්ගයක් මේ කන්දරා තිබූ බව ජනප්‍රවාද සඳහන් වෙනවා. මම හිතන අක්කර 300 ගානට වඩා ප්‍රදේශයක් මේ සම්පූර්ණ ගත්තොත් මේකේ සීමාවට එහා. ඒ කියන්නේ මේ කූරගල කඳුවැටේ කෙරවල දක්වාම සම්පූර්ණ විශාල කටාරම්කටපු ගල්ලෙන් ඒ වගේම ස්වභාවික ගල්ලෙන් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ පුරා තියෙන පෞගිය කාලේ විවිධ පරීක්ෂකයන් විවිධ විද්වතුන්ගල පරීක්ෂණ කරලා අධ්‍යයනය කරලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් ගල්ලෙන් පවා තිබෙනවා. ඓතිහාසික පසුබිම විශාල ඓතිහාසික පසුබිමක් තිබෙන බව අපට පැහැදිලි මේ තොරතුරු අධ්‍යයනය කරනකොට. මේ ස්ථානයේ අක්කර 15ට වඩා නටබුන් තිබෙනවා පුරාවිද්‍යා භූමියත් එක්ක අපිට මේ පේන පිළිබඳ ගොඩාක් ප්‍රමාණයක් තිබෙනවා. මේක අරණ්‍ය සේනාසනයක් වශයෙන් අපි හඳුනාගෙන තිබෙන්නේ. එහෙමයි. බුදුගල අරණ්‍ය සේනාසනය තමයි ඉතිහාස සඳහන් වෙන්නේ. අපි මේ පිළිබඳව කතා කරන්න ඕනේ. මේක විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේම නටබුන් පුරාවිද්‍යා නටබුන් බෞද්ධ පූජන ස්ථාන තිබුණු බව ඉතාමත්ම පැහැදිලි. අපි හමුදුනේ එතකොට මේ භූමියේ මොන නටබුන් තියෙනවා කියලාද ඔබ වහන්සේ කියවලා තියෙන්නේ? ඉතාම වැදගත් මේ ස්ථානයේ බුදුගල පදානාගර අරණ්‍ය සේනාසනේ සිත අපි හඳුන්වන්නේ. ඒතර පදානාගර අරණ්‍ය සේනාසනයක් කියලා කියන්නේ අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා පදන් වීරය වඩපු ස්ථානයක්. පදන් වීරය වඩපු ආරාම සංකීර්ණ නටබුන් තමයි මේ ස්ථානයේ තිබෙන්නේ. මෙතන අපි ජනප්‍රවාද සඳහන් වෙන්නේ මහරහතුන් වහන්සේලා අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා 500කට අධික ප්‍රමාණයක් මේ අරණ්‍ය සේනාසනය තුල ආරාමගතව කුටි වල වැඩ විසමින් මේ අරණ්‍ය සේනාසල වැඩ සිටමින් පදන් වීරය වැඩුවෙමින් බණ භාවනාන යෝගීව ධම්මගේ ගමන් කරන්නට කටයුතු කර ස්ථානක වශයෙන් තමයි බුදුගල පදානගර ආරාම සංකීර්ණය හඳුන්වා දීලා තිබෙන්නේ. අපි හමුදුනේ මෙතන තියෙනවා නේද ස්වස්තිකය කොටපු මේ කැටයමක්. ඒ වගේම පාද ලාංඡනය කොටපු කැටයම. එවැනි කැටයම් විශේෂිත වූ කැටයම් 3ක් මෙතන තියෙනවා. ඒතොර ඇත්තට මේ ස්ථානේ තාම සුවිශේෂ ස්ථානය මේ ආසන්නයේ අපි දැක්ක ඒ ස්ථානය මේ ස්ථානයේ දැන් බුදු පියාණන් වහන්සේගේ සිරිපතුලේ තිබෙන මගුල් ලකුණු 3ක් තමයි තියෙන්නේ. ඒක සුවිශේෂ අවස්ථාවක් ඒක. එතකොට මේ ස්ථානයේ තිබෙනවා මේ සංඛ ලකුණ. ඒ වගේම මේ ත්‍රිශු මේ ශ්‍රී පාද ලකුණ. ඒ වගේම ස්වස්තික ලකුණ. මේ කියන මගුල් ලකුණු 3ක් මේ ස්ථානයේ මේ ගලේ කොටලා තිබෙනවා. එතකොට මේ කූරගලේ ඉඳලා මේ බුදුගලට උමං මාර්ගයක් තියෙනවා කියලා ගම්මු විශ්වාස කරනවා. ස්වභාවික ගල්ලෙන තුල දේවාල කීපයක් දිගල් තියෙන කතරම් දේවාල පිටුපසින් තමයි කූරගලත් සහ බුදුගල අතර උමන් මාර්ගය දක්නට ලැබෙන්නේ. එතකොට කූරගල වර්තමානයේ චෛත්‍ය නටබුන් තිබෙන පුරාවිද්‍යා නටබුන් ස්ථානයේ ඒ ආරම්භක උමන් මාර්ගයේ දොරටුව තියෙනවා. ඊට පස්සේ අවසන් වන ස්ථානය තමයි බුදුගල රජමහා විහාරස්ථානයේ අපේ කතරම් දේවාල පිටුපස්සෙන් තිබෙනවා ඒ උමන් මාර්ගය.
ලෝතුරු බුදු සමීදේ මාහද මෙලවෙන මල් දූතටගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ අසංක බොහෝ දෙනෙකුට ගායනයේදී ශ්‍රුති තාල තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි සමහර අය සින්දු කියන දැක්කම නම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක අසාමාන්‍ය දෙයක් කියලා හිතෙනවා. නමුත් ශ්‍රුති තාල තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එනමුත් යම්කිසි ගායනයකින් දිනෝදාහක්ගේ හදවත නම්‍යශීලී කරලා හිත හික්මවන්න පුළුවන් නම් හිත සමාධිගත කරන්න පුළුවන්. ඒක ඊට වඩා ඒක සාමාන්‍ය කියලා කියන්න බෑ. එතන තමයි අසාමාන්‍ය ගතිය තියෙන්නේ. අපි හිතනවා මේ ඉනෝකගේ කටහඬේ තියෙනවා එහෙම ගතියක්. අපි ගියද යන අතරේ අසංකයි මායික හෙමින් කතා වුණා. ඒ හඬ ඇහෙද්දී කන් ඇහෙන ඕනෑම කෙනෙකුට හිස පාත් කරගෙන අහගෙන ඉන්න හිතෙනවා. ඒක වාසනා ගුණයට ආපු කටහඬක්. ඉනෝක මට කියන්න චුට්ටක් දැන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කැඳවනවා යසෝදරා සිනමා කෘතියට මේ නරසිය ගාථා කියන්නට කට්ටිය කැඳවනවා. ආධුනිකයෝ වෙනවා, ප්‍රවීණයෝ වෙනවා, ගොඩක් ප්‍රවීණ අය එනවා ඔහුගේ ඉන්ටර්විව් එකට. හැබැයි ඔබත් යනවා. එතකොට ඔබ ගියාට පස්සේ ඔබගේ ටෙස්ට් එක නැත්නම් ඒ පරීක්ෂණයට ඔබ සහභාගී වෙනවා. ඊට පස්සේ ලොකු ඔකෙස්ට්‍රා එකක් දාලා ද මේ නරසිය ගාථා පටිගත කරේ. නැහැ. අන්න ඒක තමයි විශේෂ. ඇත්තටම මේ ඔඩිෂන් එකට නේ මම ගියේ. එතකොට දැන් මේ වර්තමානයේ ජනප්‍රිය තරුණ ශිල්පිනියන් දෙදෙනෙක් හිටියා.
තව පස්සේ ආවද කලින් ආවද මම දන්නේ නැහැ. මම ගිය දවසේ දෙන්නෙක් හිටියා. ඉතින් රෝහණ සර් වීරසිංහ සර් මේ පැත්තේ කීබෝඩ් එක තියාගෙන හිටියා. සුනිල් සර් මට ගොඩක්ම බැලුවේ අර ප්‍රොනවුන්ස් උච්චාරණය කළේ. උච්චාරණය තමයි බැලුවේ. මට දුන්නා. මට චුට්ටක් බය හිතුණා. හරි ලොකු අකුරු වලින් ලියලා තියෙන්නේ. දැන් ඒ වගේ කෙනෙක්ගේ ඉස්සෙල්ලාම වැඩ කරන්නේ මට බයක් තිබ්බා. මේ ඉතින් ලියලා මට කිව්වා ඉනෝකා මේ මට ෆිල්ම් එකේ සීන් එක දාලා සම්මන් එකේ දෙබස් කොටසකුත් කියලා තියෙනවා එක තැනක මේ යසෝදරා ගාතාවකින් වගේ කියලා කවියකින් වගේ කියලා තියෙනවා. මට දුන්නාට පස්සේ මම ඇත්තට මට බයක් ආවා. මට ගායනය කියන්නේ මට චුට්ටක් බයක් තැතිගැන්මක් ආවා. මේ ටිකක් මට අර හෙඩ්ෆෝන් එක දාලා වොයිස් කරන එකේ පොඩි අවුලක් තියෙනවා. මම ඉතින් බය වුණා චුට්ටක්. කොහොම හරි මම තමයි ඉස්සෙල්ලාම ඉදිරියපත් වුණේ. ඊට පස්සේ මම එක ගාතාවක් කිව්වා, දෙකක් කිව්වා. දැන් මුකුත් නැහැ හැලෝල්ම නන්නේ. නවත්තන්න කියන්නේ නැහැ. කොහොම හරි කවි 9ට වැඩිය මට මතකයි රෙකෝඩ් කරා 9යි දාලා තින්නේ. මේ 9ද කොහෙද? ඊට පස්සේ දිගටම කිව්වා. නමුත් මම ඒක ආයි රෙකෝඩ් මුකුත් නැහැ. මම හිතුවා දැන් හැමෝගෙම මෙහෙම රෙකෝඩ් කරගයි. ඊට පස්සේ මම රෝහණ සර්ගෙනුත් ඇහුවා. ඊට පස්සේ සර් කිව්වා මේ බලමු කියලා කිව්වා. මේ කොහොම හරි ඊට පස්සේ මම කරා. මම හිත හදාගෙන ඒ කියන්නේ මට එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ගෙදර ආව. නමුත් සුනිල් සර් එළියට ආවා එක්කම. එළියට ඇවිල්ලා එයාගේ මැනේජර් කෙනෙක් හිටියා. එයාට කිව්වා මේ මෙයාගෙත් විස්තර ගන්න කියලා. ඉතින් මං හිතුවා සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ හැමෝගෙම ගායි කියලා. ඊට පස්සේ මං ආවා අම්මත් එක්ක මැගිය. මම එනකොට මේ ශබ්දගාරේ හිතවත් මගේ මල්ලි කිව්වා ඔයා තමයි තේරෙන්නේ කියලා. මං හිතුවා ආයි කැඳවයි කියලා රෙකෝඩින් එකකට. ඔය තේරෙනවා නම් අනිවාර්යෙන් රෙකෝඩින් එකට එන්න කියනවනේ. ඊට පස්සේ ඒ කියන්නේ ට්‍රැක් එකටත් නෙමෙයි කිව්වේ. රෝහණ සර් ප්ලේ කරලා එක ට්‍රැක් මට ඒ ලොකු ඒතර මතක යන සර් තමයි මට ඒක මේව කළා දුන්නේ. ඊට පස්සේ තමයි මං හිතුවා දැන් ඒ ආයි කැඳවීමක් කරෙත් නෑ. මේ අර ටිකම තමයි දාලා තියෙන්නේ ෆිල්ම් එකට. අන්න ඒකයි විශේෂ. ෆස්ට් එකේම අරගෙන තියෙනවා. හරි. බෞද්ධය කියන්නේ කවුද? බුදුදහම කියන්නේ මොකක්ද? ඔබේ නිර්වචනය කොහොම එකක් වේද? ඔබට එහෙම නිර්වචනයක් තියෙනවද? අමාරු වෙනවද? අන්න ඒකයි. ඔබ කොහොම ඔබේ නිර්වචනය හදාගත්තත් බෞද්ධයා සහ බුදුදහම කියන්නේ සෝබා දහමත් එක්ක බැඳුණු දහමක්. ඒ නිසා බෞද්ධයා කියලා නිර්වචනය කරනකොටවත් බුදුදහම කියන්නේ මොකක්ද කියන තැනකවත් කොයියම් මොහොතකවත් සෝබා දහම අමතක කරන්න බෑ. අපි යන්නේ ටිකක් දුෂ්කර ගමනක්. දුෂ්කර වුණාට හරිම සුන්දරයි. ඇඟට දැනෙන වෙහෙස මහන්සිය ඔක්කොම නිවිල යනවා මේ වටේ තියෙන සුන්දරත්වයත් එක්ක. දැන් කළුගල ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් කළුගල තියෙන්නේ කොහෙද කියලා දන්නවා. බස්නාහිර පළාතේ ඈත කෙළවරක. මතුගමට ඇවිල්ලත් තවත් සැතපුම් ගණනක් යන්න ඕනේ. සිංහරාජ වනාන්තරයේ බස්නාහිර කෙළවරට කළුගල රක්ෂිතය මායිම් වෙනවා. සාමාන්‍යයෙන් පොතපතේ කතා කරන විදිහට ඔය කතා කරන්නත් බෑ. කතා කරද්දි වෙන මේගොල්ලෝ පොතපතේ කතා කරන විදිහට රක්ෂිත වනාන්තරයක්, තෙත්කලාපීය වනාන්තරයක් සහ මේ හැම දෙයක් එක්කම ලංකාවේ ජලපෝෂක මූලාශ්‍ර බොහොමයක් හම්බෙනවා කළුගල රක්ෂිතය තුළ. කළුගල රක්ෂිතයේ ඈත කෙළවරට තියෙනවා කළුගල ආරණ්‍ය සේනාසනය. අපි එයින් ලැබෙන තොරතුරක තමයි වෙනස කණ්ඩායම මේ විදිහට මේ ගමන දියත් කරේ.
මේ වගේ සුන්දර ස්ථාන එමටයි. කැලේ වටපිටාවේ බලන්න තියෙන දේවල්, පක්ෂීන්, ගහකොළ එමටයි. ඒ හැම දෙයකම සුන්දරත්වය විඳගෙනයි මේ අපේ කණ්ඩායම මේ ගමන යන්නේ. අර කූණ්ඩල්ලන්ගේ කතාව තමයි මොන විදිහටවත් යන්න දෙන්නේ නැහැ. කොහේ හරි බාධාවක් තියෙනවා. නමුත් ආරක්ෂිත ක්‍රමවේදයන්, ඒ කියන්නේ සබන් ටිකක්, දෙහි ටිකක්, ලුණු ටිකක් හැම ගාගෙන ගියොත් කිසිම ගැටලුවක් නැහැ යන්න පුළුවන්. අපිට මොකුත් කියන්න බෑනේ. ඒ කට්ටිය කියන්නේ මේ දේවල්. ඒ නිසා ඒගොල්ලන්ට තැන දීලා මේ ගමන අපි යනවා. කළුගල ආරණ්‍ය සේනාසනය තුල ඔබ මේ දකින රූපරාම ටික දැක්කහම තරමක් විශේෂ දෙයක්. ඒ තමයි අනිත් විහාරස්ථානයක නැති භාවනා කරන්නටම නිර්මාණය කරපු විශේෂ කුටි. සාමාන්‍යයෙන් අපි විහාරස්ථානයකට ගියාට පසුව බණ මඬුවට නැත්නම් බණශාලාවට ධර්මශාලාවට ගිහලා කට්ටියම එකට වාඩි වෙලා සමහර විට මොනවා හරි දෙයක් කතා බහ කරගෙන ඉන්නේ. අටසිල් ටික සමාදන් වෙලා බණ භාවනාව කරගෙන එහෙම තමයි ඉන්නේ. හැබැයි එදා දවස පොයේ දවස ගෙවන්නට මේ භූමියට, මේ පින්වන්ත භූමියට එන කෙනෙකුට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanටම ආවේනික කුටියක් තියෙනවා. මේ ආවේනික කුටියේ බිත්ති හොඳට බැඳලා තියෙනවා. එහා පැත්තේ ඉන්න කෙනා Tamanට පේන්නේ නැහැ. එතකොට Taman බලාපොරොත්තු වන විදිහට Taman ආපු කාරණේ ඉටු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්නට, ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්නට මේ සෑම දෙයකටම තමයි මේ කුටි ටික නිර්මාණය කරලා තියෙන්නේ. අපිට දැනගන්න ලැබුණ හැටියට මේ වගේ කුටි 100කට ආසන්න ප්‍රමාණයක් කළුගල ආරණ්‍ය සේනාසනය තුල තිබෙනවා. දැන් මේ කතාවත් ඔබට කියන්න ඕනේ. මට සිද්ධ වුණා මේ තොරතුරු හැම එකක්ම ඔබට කුඩයක් යට ඉඳන් කියන්න. අපි මේ භූමියට එනකොට ඉතාමත් තද වැසි. අපිට පැය දෙක තුනක් නිකම්ම නිස්කාරණේ කාලය අපත යවන්න සිද්ධ වුණා. ඒකට හේතුව අපේ කැමරා සහ තාක්ෂණික උපකරණ අරගෙන වැස්සේ එළියට බහින්න බැරි වුණා. නමුත් අපි ඉඳලා ඉවස ගන්න බැරිම තැන අපි ආවේ මේ වැඩේ පටිගත කරගන්න, රූගත කරගන්න. ඒ නිසා අපි තීරණය කරන නිෂ්පාදක කණ්ඩායම කුඩයක් ඉහළගෙන මේ වැඩේ කරනවා. ඒ නිසා තමයි ඔබට මේ විදිහට කුඩයක් ඉහළගෙන කතා කරන්න සිද්ධ වුණේ. මේ කතා කරන මොහොතේ අධික වැහි එක පැත්තකින් මේ ධාරානිපාත වර්ෂාවත් එක්ක මේ කැලේ තිබෙන ඒ සුභා සෞන්දර්යයේ සුන්දරත්වයේ චමත්කාරය අපිට අත්විඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අර සිංහරාජ වනාන්තරයත් එක්ක කළුගල රක්ෂිතයේ තිබෙන ඒ දියඇලි වල සුන්දරත්වය සහ එහි වතුර පාරේ වැඩිකමත් එක්ක ලැබෙන නාදය අපිට ශ්‍රවණය කරගන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම කළුගල ආරණ්‍ය සේනාසනය තුල තිබෙන්නේ ඊටාම භාවනායෝගීව නැත්නම් ධාර්මිකව හරියටම සිල් ටික ගන්න එන කෙනෙකුට, හරියටම ධර්මයේ හැසිරෙන්න එන කෙනෙකුට මනා පරිසරයක් මේ භූමියේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ කාරණේ අපි පුනපුනවට මතක් කරන්නේ. මෙතෙන්ට ආව කෙනෙකුට ඒ කාරණේ ඕනෙවටත් වැඩිය පසක් වෙලා තිබෙනවා. අපි ඔබට ආරාධනා කරන්නේ පොය දවසකට වේවා නැත්නම් වෙනත් දවසකට වේවා ඔබට පුළුවන්කමක් තියෙනවා කළුගල ආරණ්‍ය සේනාසනය තෝරගෙන මෙහි සංචාරය කරලා මේ තිබෙන දේවල් බලා කියා ගන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා එන්න මේ භූමියට ඇවිත් ඔබත් මේ සුන්දරත්වයේ, මේ තිබෙන අපූර්වත්වයේ චමත්කාරය අත්විඳ ගන්න. මේ විහාරස්ථානයේ ඉතිහාස කතාව සහ මේ විහාරස්ථානයේ ආරම්භ වෙන ආකාරය මට ටිකක් පැහැදිලි කරලා දෙන්න අපේ අම්බුනේ. හොඳයි. මෙම ආරණ්‍ය සේනාසනය 1942 වකවානුවේදී තමයි ආරම්භ වෙලා තිබෙන්නේ. මේ ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ තමයි දොන් පිලිප් සමරදිවාකර විජයසුන්දර සිරිමතාණන්. එතුමාට මෙම භූමිය පෙන්වලා තිබෙන්නේ මේඝවර්ණ කියන දෙවියන්. එම දෙවියන් පොළොන්නරුවේ දිඹුලාගල තමයි වැඩ සිටින්නේ. මෙම ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ හැටියට හඳුන්වන සමරදිවාකර සිරිමතාණන් එම වකවානුව තුල ඒ දිඹුලාගල ප්‍රදේශයේ වාසය කරලා තිබෙන්නේ.
එතුමාට ලොකු ඌමනාවක් තිබිලා තිබෙනවා මේ වගේ ආරණ්‍ය සේනාසනයක් බිහි කරන්න. ඉතින් මේ මේඝවර්ණ කියන දෙවියන් තමයි මේ භූමිය පෙන්වලා තිබෙන්නේ. ඒ වගේම එම දෙවියන් ප්‍රකාශ කරලා තිබෙනවා මේ ස්ථානය කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම කියන මේ සතර බුදුරජාණන් වහන්සේලාගේම ශාසනවල මේ ආරණ්‍ය සේනාසනය පිහිටන බවත් පූජනීය මහා රහතුන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලබන උතුම් පුණ්‍ය භූමියක් හැටියට පෙන්눔 කරලා තිබෙනවා. හරි අද දවසට අපේ මේ වෙලාව ඉවරයි. හැබැයි යන්න කලින් තව පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අපේ වෘත්තීය වේදීන්ගේ සංගීත කණ්ඩායමත් එක්ක. මේකට නමක් තියෙනවද කියලා මම අහුවම කිව්වා එහෙම නමක් නැහැ කියලා. හැබැයි අපි දාගත්ත නමක් තමයි ඒක වෘත්තීය වේදීන්ගේ සංගීත කණ්ඩායම කියලා. මේ ප්‍රශ්නට කැමති කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. මොකක්ද අපේක්ෂාව සංගීත කණ්ඩායමේ? වෘත්තීය ඇතුලේ එක එක අපේක්ෂා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ පිරිසක් විදිහට ගත්තම මේ පිරිසේ අපේක්ෂාව මොකක්ද අන්තිමට? අපේ අපේක්ෂාව ඇත්තටම පෞද්ගලික අපේක්ෂා තියෙනවා, පොදු අපේක්ෂා තියෙනවා. විශේෂයෙන් පෞද්ගලික මගේ අපේක්ෂාව නම් මගේ වෘත්තිය තුළ මට අත්විඳින්න වෙන අපහසු අත්දැකීම් යම් දුරකට සමනය කරගන්න විශේෂයෙන් මෙවැනි ආකාරයේ ගීතයක් ගායනා කළා අපි කියන ආකාරයේ යම් සමාධිගත වීමක් වෙන විශේෂයෙන් ඇවිදින හිත එක තැනක නවත්තන්න ඒ වගේ බලාපොරොත්තු කීපයක් ඇතිව තමයි මම විශේෂයෙන් මේ සංගීතයට යොමු වෙන්නේ. අපේ පොදු අපේක්ෂාව අපි එකිනෙකාගේ තියෙන හැකියාවන් තුලින් අපි එකිනෙකා තෘප්තිමත් වෙනවා. ඉතින් පැහැදිලිව කියනවා නම් මම වාදනය කරන වාදක භාණ්ඩේ මම වාදනය කරනකොට ඒක අනිත් අයට තෘප්තියක්. ඒ අය වාදනය කරන එක මට තෘප්තියක්. මොකද ඒ වාදක භාණ්ඩේ මට හසුරවන්න බෑ, මගේ එක එයාට හසුරවන්න බෑ. එතකොට අපි සියලු දෙනා එකතු වෙන්නේ නැතුව කවදාකවත් අපිට ඒ සම්පූර්ණ වින්දනය තෘප්තිය ලබන්න බෑ. නිර්මාණය සම්පූර්ණ කරගන්න. පැහැදිලිවම. ඒ නිසා අපි එකමුතුව තම තමන්ගේ මම අදහස් කරන්නේ නැහැ වෘත්තීන් වේදිකට හැමදාම ප්‍රශ්න තියෙනවා කියලා. හැමදාම ස්ට්‍රෙස් එක තියෙනවා කියලා. නමුත් මේක තවත් එක් හැකියාවක්. විශේෂයෙන් මම ආරාධනා කරනවා ලංකාවේ සහ සියලුම ශාස්ත්‍ර හැංගින වෘත්තීය වේදීන්ට යොමු වෙන්න කලාවට ඒ සංගීතෙම විය යුතු නැහැ. එක්ක ක්‍රීඩාවක්, එක්ක පොතක් ලියන එක, සින්දුවක් කියන එක. ඒක තමන්ගේ හිතට විශේෂ සහනයක්, සංයමයක් අරන් දෙයි කියලා මම විශ්වාස කරනවා. අසංක දැන් අපි මෙහෙම හිතුවොත් ජීවිතේ විඳවන්න නැතුව ජීවිතේ විඳින්න ඔබ කවුරු වුණත් ඔබ මොනවා කෙරුවත් ඔබ කොතන හිටියත් ජීවිතේ විඳවන්න නැතුව ජීවිතේ විඳින්න මේ අපි කවදා හිටියත් අනේ මැරෙනවනේ නේද? ජීවිතේ විඳින්න කොච්චරනම් ක්‍රමවේද තියෙනවද? ඒ නිසා ඒ සියලු දේ අමතක කරලා දාලා ඔබ අර කොහෙද නැති එකක් පස්සේ හැල්මේ දුවනවා. දුවලා ගල් වල හැප්පිලා ඇලවල් වල වැටිලා බෙල්ල ගලව ගන්නවා, අඬු කඩා ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි. ඔබ හදවත් කල්පනා කරොත් ජීවිතේ විඳින්න ඕනේ තරම් පැති තියෙනවා. ඔබ කවුරු කොහොම වුණත් ඔබ කුමන වෘත්තියක හිටියත්. ගණකොට මහත්තයා ජානක ජගත් මොහාන් සුබෝධ රංග සුරේෂ් අසේල අපේ මේ මහත්තුරු ටික වෘත්තීය වේදීන් ටික ඒ වගේම ඉනෝකා ඔබත් අත සම්බන්ධ වුණා. හැමෝටම ස්තුතියි අපව හැඩ කරාට. ඉතින් මේ මං හිතන්නේ මේ උදවිය පුහුණු වීම කරන්නේ නම් වෙනත් ගීත. නමුත් අපේ වැඩේට චුට්ටක් අමාරුණාදනේ. අනිවාර්යයෙන්. නමුත් ඒකත් එක්ක ඇත්තටම මේ ගණේගොඩ මහත්තයා කිව්වා වගේ දැන් අපි අර වාදනය කරන්නේ ඇත්තට මේ වගේ ගීත නෙමෙයිනේ. ඉතින් මෙවැනි ගීත සමුදායක් මේ අපි ප්‍රැක්ටිස් කරද්දී අපි වින්ද මේ අර අසුපහන් බව ඒ අර ഘോഷාකාරී බව මිදිලා. ඇත්තටම අපි අපේ හදවත් වලට දැනුණා. අපි ඊයේ මේ ප්‍රැක්ටිස් යද්දි කතා කරේ. ඇත්තටම ලොකු දෙයක් තියෙනවා ඔබ කිව්වා වගේ. ඒක ගන්න නම් කලාවට බහින්න ඕනේ. කලාවට බහින්න ඕනේ. තව එක දෙයක් කියන්න තියෙනවා මේක වෙනස් සංගීත කණ්ඩායමක් නේ. ඉතින් වෙනස ඇතුලෙන් මේගේ වෙනස් සංගීත කණ්ඩායමක් හඳුනා ගැනීම පිළිබඳව ඔබලාටත් අපි ස්තුතිවන්ත වෙනවා.
ඉතින් ඇත්තටම අර මෙතුමා කිව්වා වගේ මේ තව වෘත්තිවේදීන් ඉන්නවා. වෘත්තියේම නියලි ඉන්නෙම නැතුව පොඩ්ඩක් සංගීතයට ඊට පස්සේ ක්‍රීඩාවට යොමු වෙලා යම්කිසි මේ මනස ටිකක් සැහැල්ලු කරගන්න පුළුවන් වුණා නම් එතකොට රස්සාවත් හොඳට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ස්ට්‍රෙස් එකක් නැහැ. හරි එහෙනම් ඔබ හැමෝටම ස්තුතියි. අපි සමුගමු ඔව් අපි හැමෝටම ස්තුතියි. එනෝකා අතුළු සියලු දෙනාට ස්තුතියි. අපි සමු ගන්නවා අවසාන ගීතය ගායනා කරන්න ආරාධනා කරනවා. ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා. බුදු බණ කිව්වාත් නිරන්තරේ බුදු බණ ඇසුවාත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමාත් වනන්තරේ වනන්තරේ බුදු බණ කිව්වාත් නිරන්තරේ බුදු බණ ඇසුවාත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමාත් වනන්තරේ වනන්තරේ තරමට බුදු බණ අහනාරට දින දින පිරිහෙන කරුමය මන්දා බුදු බණ කිව්වාත් නිරන්තරේ බුදු බණ ඇසුවාත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමාත් වනන්තරේ වනන්තරේ එක ඉරහඳ යට හිනැහෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා බුදු බණ කිව්වාත් නිරන්තරේ බුදු බණ ඇසුවාත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමාත් වනන්තරේ වනන්තරේ